සතින් ආධිපත්තේය අට්ඨේන බුද්ධාන්ති ති බොජ්ජංගා. සතිය එහෙම නැත්නම් මේ සිහිය කිව්වහමත් ඒක ලෞකික ලෝකෝත්තර වශයෙන් විග්‍රහ කරන්න පුළුවන්. මිත්‍යා සතිය කියලා හේකුත් තියෙනවා, ලෞකික සතිය කියලා හේකුත් තියෙනවා, ලෝකෝත්තර සතිය කියලා හේකුත් තියෙනවා. දැන් මිත්‍යා සතිය ලෞකික සතිය විග්‍රහ කරන්න ඕනේ නැහැ මේ වෙලාවේ. ලෝකෝත්තර සතිය කියන්නේ මොකද්ද? සම්මා සතිය. සම්මා සතිය කියන්නේ මොකද්ද? සම්මා සතිය කියලා කියන්නේ උතුම් වූ සතර සතිපට්ඨානයයි. සතිපට්ඨානි සතිය පිහිටන ආකාර හතරයි. චත්තාරෝ සතිපට්ඨාන ඉද බික්කවේ බික්ඛු කායේ කායानुපස්සේ විහෙරති, වේදනාසු වේදනානුපස්සේ විහෙරති, චිත්තේසු චිත්තානුපස්සේ විහෙරති, ධම්මේසු ධම්මානුපස්සේ විහෙරති. ආතාපි සම්පජානෝ සතිමා වේනීය ලෝකේ අවිජ්ජා දෝමනස්සං. මේ අවිජ්ජාව දෝමනස්සය දුර්ලභමින් මේ ලෝකේ නිදහස් වීම පිණිස මෙන්න මේ ප ဋ ාණ හතර එහෙම නැත්නම් මේ හතර ආකාරයකට සිහිය පිහිටිය යුතු බව, පිහිටවිය යුතු බව අසිරිමත් වූ මහා සාසු උතුමන් වහන්සේ අපට පෙන්වා දෙනවා. එහෙනම් පින්වතුනි අපි මේ දැන් සති ගණනාවක් තිස්සේ විග්‍රහ කරමින් ඉන්නේ උතුම් වූ සතිපට්ඨාන ධර්මය ගැන තමයි. සතර සතිපට්ඨාන ධර්මය ගැනයි. එහෙනම් මේ සතිය තමයි ආධිපත්‍ය වෙන්නේ. ඒ කියන්නේ මේ සති ආධිපත්‍ය. දැන් බලන්න ප්‍රමුඛත්වය සහ ආධිපත්‍ය කියලා වචන දෙකක් කියදෙනවා. දැන් ප්‍රමුඛත්වය ලැබෙන්න පුළුවන් ආයතනයක සේවකයන්ටත් එක එක මට්ටම් වලින්. හැබැයි ආයතනයේ ප්‍රධානිය අධිපති කියන කම හැමෝටම ලැබෙන්නේ නැහැ. එක එක අංශවල ප්‍රමුඛයෝ ඉන්නවා. හැබැයි අධිපති ලැක්කෙනයි. එහෙනම් අධිපතිගේ විශේෂත්වයක් තියෙනවා. මොකද්ද? අධිපතිට පුළුවන්කම ලැබෙනවා ඕනම තීරණයක් Tamanට අවශ්‍ය විදිහට මෙහෙවන්න වෙනස් කරන්න. ඔන්න ඔය අධිපතිගේ ලක්ෂණය. දැන් ආයතනයක් ගත්තොත් ආයතනයක අධිපති කියන්නේ කවුද? ඒ ආයතනයේ ප්‍රධාන තීරණ ගන්න කෙනා. එයාගේ තීරණය අනුව තමයි ආයතනයේ දිශාව තීරණය වෙන්නේ. කොයි දිශාවටද ගමන් කරන්නේ? එහෙනම් අන්න අධිපති. දැන් රටක ඉන්න අධිපති කෙනෙක්. ජනාධිපති. ජනයාට අධිපති, ජනාධිපති. ජනාධිපති තමයි තීරණය කරන්නේ රටේ දිශාව කොයි දිශාවටද ගෙනියන්නේ. රට ධර්මයේ දෙසට ගෙනියනවද? අධර්මයේ දෙසට ගෙනියනවද? රට වෙනසීම දෙසට ගෙනියනවද? සැනසීම දෙසට ගෙනියනවද? රට සැපය කරා ගෙනියනවද? දුක කරා ගෙනියනවද කියන එක රටේ ජනාධිපතිට තීරණය කරන්න පුළුවන්. රටේ ජනාධිපති ගන්න තීරණ අනුව ඒ රටවැසියා සුඛිත මුදිත වෙනවද? දුක්ඛිත ගිලන් වෙනවද කියන එක තීරණය වෙනවා. එහෙනම් ආයතනයක උනත් අධිපතියාට පුළුවන් ඒ ආයතනය පිළිබඳ සියලු තීරණ ගන්න. එහෙනම් පින්වතුනි මේ සති ආධිපත්‍යයේ අට්ඨේන බුද්ධාන්ති බොජ්ජංගා කිව්වේ මොකද්ද? දැන් ඕක කිං මූලක සූත්‍රේ පෙන්නන්නේ කොහොමද? සතාධිපත්‍යය සබ්බේ ධම්මා කියලා. මේ සියලු ධර්මයන්ට සතිය ආධිපත්‍ය වෙනවා, අධිපති වෙනවා කිය. ඒ කිව්වේ මේ සිහියට පුළුවන්. එහෙම නැත්නම් මේ ලෝකෝත්තර සිහිය කියලා කියන්නේ එහෙනම් සතර සතිපට්ඨාන දැව දන්නවනේ සතර ආකාරයකින්. කාය පිළිබඳ, වේදනා පිළිබඳ, චිත්ත පිළිබඳ, ධම්ම පිළිබඳ සිහිය. සිහියෙන් ඉන්න කෙනාට පුළුවන්කම ලැබෙනවා මේ සතර සතිපට්ඨානේ වඩන කෙනාට පුළුවන්කම ලැබෙනවා අන්න සියලු අකුසල ධර්මයන්ගෙන් හිත නිදහස් කරගෙන කුසලයේ දෙසට යොමු කරා. අන්න ඒක කරන්න පුළුවන් සිහියට. හොඳට තේරුම් ගන්න ඕන. සිහිය බිඳුනොත් එතන ඉඳලා අකුසලෙ. එහෙනම් සිහිය තමයි නිවැරදි දිශාවට යොමු කරන අධිපතිය වෙන්නේ. එහෙනම් සිහිය හොඳට වැඩෙන්න ඕන. දැන් අනුපස්සනා සහ අනුස්සති කියලා දෙකක් තියෙනවා. අනිච්චානුපස්සන, අනිච්චානුස්සති. අසුභානුපස්සන, අසුභානුස්සති යන ආදි වශයෙන්. මෙත්තානුපස්සන, මෙත්තානුස්සති. හැම එකම අනුපස්සනා, අනුස්සති කියලා ආකාර දෙකක් තියෙනවා. මොකද්ද මේ දෙකේ වෙනස? දැන් අනිච්චානුපස්සන, අනිච්චානුස්සති.
අනිත්‍ය නැත්නම් අසුභානුපස්සන අසුභානුස්සතිය ආදී වශයෙන් කොහොම අපි දන්නවා. දැන් මේ දෙකේ හිතන්නේ දැන් මේ දෙකම එකක් කියලා නෑ. අනුපස්සනා කියලා කියන්නේ ඒ ලක්ෂණයට අනුකූලව සිතා බැලීම. දැන් උදාහරණයක් ගමු. ආස්වාදේ අනිත්‍යානුපස්සනාවෙන් දකින්නේ කොහොමද? ආස්වාදය යනු හේතුඵල ධර්මයක් බව. රාග සම්පස්සෙන් ආස්වාදයේ උදයංගම වෙනවා. රාග නිරෝධයෙන් එහෙම නැත්නම් රාග සම්පස්සේ නිරුද්ධ වීමෙන් ආස්වාදයේ අත්ංගම හිටවත් අවසානයටපත් වෙනවා. අවසන් වෙනවා. එහෙනම් ආස්වාදයේ පවතින්නේ රාග සම්පස්සේ පවතින තුරු. රාග සම්පස්සේ ඉවත් වෙච්ච ගමන් ආස්වාදය අවසන් වෙනවා. එහෙනම් උදයංගම අත්ංගම. අන්න උදේවය තව විදිහකට. එහෙනම් මේ ආස්වාදයේ උදා වුණොත් මොකද වෙන්නේ? පස්සපච්චය වේදනා වේදනා පච්චය තණ්හා තණ්හා පච්චය උපාදාන උපාදාන පච්චය භව භව පච්චය ජාති ජාති පච්චය ජරා මරණ ශෝක පරිදේ දුක්ඛ දමන සුපාස සම්භවಂತಿ. එවමෙ තස කේවලස්ස දුක්ඛස්කන්ධ සමුදය හෝති. ආස්වාදයේ උදයංග වුණොත් උදා වුණොත් දුක්ඛස්කන්ධේ සමුදය වෙනවා. දැන් ආස්වාදයේ අත්ංග වේ මොකද්ද? පස්ස නිරෝධෝ වේදනා නිරෝධා. අන්න ආස්වාදයේ හේවත් සැප වේදනාව නිරුද්ධයි. අන්න ආස්වාදයේ අත්ංගමයටවත් අවසානයටපත් වුණා. දැන් මොකෝ වෙන්නේ? පස්ස නිරෝධෝ වේදනා නිරෝධා වේදනා නිරෝධෝ තණ්හා නිරෝධා තණ්හා නිරෝධෝ උපාදාන නිරෝධා උපාදාන නිරෝධෝ භව නිරෝධා භව නිරෝධෝ ජාති නිරෝධා ජාති නිරෝධෝ ජරා මරණ ශෝක පරිදේ දුක්ඛ දමන සුපායස සම්භවಂತಿ. ජාති නිරෝධෝ ජරා මරණ ශෝක පරිදේ දුක්ඛ දමන සුපායස නිරුද්ධಂತಿ. යෝමිතස කේවලස දුක්ඛකන්දස නිරෝධෝ හෝති. දුක්ඛකන්දස නිරෝධෝ හෝති. එහෙනම් අන්න බලන්න නුවණින් දැන් මේ සිත තුච්ච නින්දිත සිත අදම සිත හැම තිස්සෙම උත්සාහ ගන්න මොකටද? ආස්වාදේ උදා කරන. එතකොට තමයි දුක්ඛ ස්කන්ධේ සමුදය වෙන්නේ. එහෙනම් ආස්වාදයේ තමයි හිත ඇලිලා තියෙන්නේ. දැන් මේ ඇවිල්ලා මේ හේතුඵල ධර්මයක්. තණ්හාව කියන එක බලහත්කාරයෙන් නැති කරන්න පුළුවන් එකක් නෙවෙයි. කිසිම අවබෝධයක් නැති මිනිහෙට අපි කියන ආස්වාදයේ පිළිබඳ තණ්හාවෙන් නිදහස් වෙන්න. ඒ මිනිහක් මොන සම්මජ්ජාතියට පුළුවන් කරන්න වැඩක්ද බලන්න. අර පිටිසලත් උපමාවකින් කිව්වේ වීදුරු ගලක් අතේ තියාගෙන එක මැණික් ගලක් කියලා හිතාගෙන ඉන්න මිනිහට අපි කියනවා ඔය ගල ගැන තියෙන ආසාව අතහැරපන්. ඕක ඇවිල්ලා දැන් අපිත් දන්නේ මේක මැණික් ගලක්ද වීදුරු ගලක්ද කියලා. දැන් අපි දන්නේත් නැහැ. දැන් අපි හිතනවා එතකොට මේක මැණික් ගලක් කියලා. දැන් මේ මිනිස්සයා හොලගෙන තියෙන වීදුරු ගලක්. හැබැයි මේ මිනිස්සයාගේ අනවබෝධය නිසා අඥානකම නිසා මෙයා තේරුම් ගත්ත මේක මැණික් ගලක් හැටියට. ඊට පස්සේ මේ මිනිස්සයා මේ මැණික් ගල නිසා අනන්ත ප්‍රමාණ දුකකටපත් වෙනකොට අපි ඒක දිහා බලලා කියන ඔය මැණික් ගල අතහැරපන්කෝ. ඔය මැණික් ගල අතහැරපන්කෝ කිය. කොච්චර කිව්වත් අතහරියද? ඔය මැණික් ගල ගැන තියෙන තෘෂ්ණාව ෂේ කරපන් කියලා කියනවා. කරන වැඩක්ද? කරන්න පුළුවන් වැඩක්ද ඒ කියන්නේ? එහෙනම් මොකද්ද කරන්න ඕන? එහෙනම් ඉස්සෙල්ලම් පෙන්ලා දෙන්න ඕන. තණ්හාව ෂේ කරන්න කියලා නෙවෙයි. ඉස්සෙල්ලම් පෙන්ලා දෙන්න ඕන. ඕක මැණික් ගලක් නොවන බව. එදාට ආයේ තණ්හාව ෂේ කරන්න කියලා කියන්නවත් දෙයක් නැහැ. එහෙනම් අර මැණික් වීදුරු ගල මැණික් ගලක් කියලා හිතන් හිටවෙක තමයි ඔහුගේ අවිජ්ජාව අනවබෝධය. ඒ නිසා හටගත්තා වූ ඵලය තමයි තෘෂ්ණාව කියන්නේ. එහෙනම් තණ්හාව සිඳින්න නම් අවිජ්ජාව ඉස්සෙල්ලා නසන්න ඕන. අවිජ්ජාව නසන්න නැතුව තණ්හාව නසන්න බෑ. අන්න එක තේරුම් ගන්න ඕන. ඉතින් එහෙමනම් මෙන්න මේ සතර සතිපට්ඨාන ධර්මයක මොකද වෙන්නේ? මේ අවිජ්ජාව දුරු වෙනවා. අවිජ්ජාව දුරු වෙනකොට මොකද? තණ්හාව නැසෙනවා. එහෙම නැතුව බලහත්කාරයෙන් තණ්හාව නසන්න කියලා කිව්වට වැඩක් නැහැ. ඵලේ නසන්න කිව්වට වැඩක් නැහැ. හේතුව එහෙමම තියෙද්දි. ඉතින් එහෙමනම් උතුම් ධර්මය අවබෝධ කරගෙන සතර සතිපට්ඨාන ධර්මයේ වඩන ආර්ය ශ්‍රාවකයාට වැටහෙනවා මේ සියලු කාය වේදනා චිත්ත ධම්ම සියල්ල අසාර බව. ඒ සියල්ල දුක්ඛ ස්කන්ධයක් බව. එතකොට යාට වැටහෙනවා මේ ආස්වාදයේ අනිත්‍ය බව හේතුඵල ධර්මයක් බව. ඒ වගේ මේ දුක්ඛ ස්කන්ධයක් ගොඩනගෙන බව දුක්ඛ බව. ඒ වගේ මේ අසාර බව අනාත්ම බව. ඒ වගේ මේ නිසා අසුභ සිද්ධියම්ම උදා වෙන බව අසුභ බව යනාදී වශයෙන් සෑම සියලු ආකාරයෙන්ම දකින්න පටන් ගන්නවා. දැන් ප්‍රධාන වශයෙන් මම කිව්වේ අනිත්‍ය අනුපස්සනාවට අනුකූලව ආස්වාදයේ දකින්න ආකාරය. එතකොට අන්න එහෙම දකින්නකොට මොකද වෙන්නේ? අර ආස්වාදයේ කෙරෙහි ඇති තණ්හාව ෂේ වෙන්න පටන් ගන්නවා. එතකොට තමයි ආස්වාදයේ උදා වෙන්න තියෙන හේතු නිරුද්ධ වෙන්නේ.
එහෙම නැතුව ආස්වාදය කියන්නේ හේතුඵල ධර්මයක් බව නොදන්නා මිනිසෙට කියනවා. ආස්වාදයේ තියෙන ආසාව දුරු කරලා දාන්න. ඕක ඇති වෙන නැති වෙන එකක් කියලා දකින්න. ඕක ගෙවිලා අවසන් වෙන එකක් කියලා දකින්න. ඕකෙන් කවදාවත් තෘප්තියටපත් වෙන්නේ නැහැ, ඇතිවීමක් ලැබෙන්නේ නැහැ, සැහැමකටපත් වෙන්නේ නැහැ කියලා දකින්න. කියලා ඒ ආස්වාදයේ මණිකක් කියලා දැන් අර මණික් ගල වීදුරු ගල මණික් ගලක් කියලා ඒ මිනිහත් හිතන් ඉන්නවා අපිත් එහෙම හිතන් ඉන්නවා. ඉතින් ඒ මනුස්සයා තුල තියෙනෙත් ඒ අවිජ්ජාව අපි තුල තියෙනෙත් අවිජ්ජාවම. එතකොට අපි මොකද කියන්නේ? ඔය මණික් ගල ගැන තියෙන ආසාව අතහැරපන් කියලා. කවදාවත් අත්හරින්න. අපිම වටිනාකමක් දීලානි ඔය මණික් ගල කියලා. දැන් ඒ වගේ කවුරු හරි බණ කිව්වොත් එහෙම ධර්මයේ පෙන්ලා දුන්නොත් මේ ආස්වාදය තුලින් හිත මුදවපල්ලා. දැන් ආස්වාදය කියන්නේ හේතුඵල ධර්මයක්, මේ මායා ධර්මයක්, මෝස ධර්මයක්, මුසා ධර්මයක් කියලා පෙන්වලා දෙන්නේ නැතුව. ඒ කියන්නේ ආස්වාදයෙන් මේ හේතුඵලයි, පටිසමුප්පන්නයි, සංකතයි, ඛේ ධම්මයි, වාය ධම්මයි, නිරෝධ ධම්මයි කියලා පෙන්වලා දෙන්නේ නැතුව. ආස්වාදයේ ගෙවිලා යන එකක්, ආස්වාදයේ අවසන් වෙන එකක්, ආස්වාදයේ තෘප්තියටපත් කරන්නේ නැති එකක් යනාදී වශයෙන් එක එක જાතියව කියන්න පුළුවන්. එහෙම කිව්වා කියලා ආස්වාදයේ පිළිවෙල බලාපොරොත්තු අත්හැරින්නේ නැහැ. අපිම වටිනාකමක් දීලා තියෙන්නේ ආස්වාදයට. නොදැනම. ආස්වාදයේ මුලාව පෙන්ලා දුන්නේ නැහැ. මේ ආස්වාදය කියලා කියන්නේ මුලාවක් කියලා පෙන්ලා දුන්නේ නැහැ. මේ හේතුඵල ධර්මයක් කියලා පෙන්ලා දුන්නේ. අපි වටිනාකමක් දීලා තියෙන්නේ. වටිනාකමක් නොදී යුතු මේ මුලා ධර්මයකටයි කියලා පෙන්ලා දුන්නේ නැහැ. ආස්වාදේ නිත්‍ය ධර්මයක් වශයෙන්ම ඒකට කියන්නේ. එහෙනම් ආස්වාදය යනු අනිත්‍ය ධර්මයක් බව වැටහුණාට පස්සේ තමයි එකගේ උදේාවේ අවබෝධ වෙන්න ඕන. යෝචේ වස සතං ජීවි අපස්සං උදේාවියං ඒකහං ජීවිතං සයෝ පසතු උදේාවියං. අවුරුදු 100ක් ජීවත් වුණත් වැඩක් නැහැ මේ උදේාවේ අවබෝධ නොවි. එක දවසක් ජීවත් වුණත් ශ්‍රේෂ්ඨයි ඒ ජීවිතය උදේාවේ අවබෝධ වෙලා. ඒ කිව්වේ මේ පටිසමුපාද න්‍යාය ධර්මය අවබෝධ වෙලා. සියල්ල පටිසමුප්පන්නයි කිව්වේ ඒකයි. ආස්වාදයත් පටිසමුප්පන්නයි. සංකතයි. ඡය ධර්මයි, වාය ධර්මයි, නිරෝධ ධර්මයි, විරාග ධර්මයි. එහෙනම් මේ ආස්වාදයේ අර්ථාතේසේ අවබෝධ කරගෙන නුවණින් දිගින් දිගට මේ ආස්වාදී උදේවය දකිමින් නැත්නම් උදයංගම අත්ංගම දකිමින් නැත්නම් සමුදය නිරෝධය දකිමින් කල් ගත කරනකොට මොකද වෙන්නේ? ආස්වාදයේ පිළිබඳ අනිත්‍ය අනුපස්සනාව වැඩෙනවා. ඒ කියන්නේ අනිත්‍ය ලක්ෂණයට අනුකූලව ආස්වාදී දැකීමේ ඥාන දර්ශනය වැඩෙනවා. එතකොට මොකද වෙන්නේ? ඊට අනුකූල සතිය පිහිටන අනිත්‍ය අනුස්සති. අන්න ඊට අනුකූලව සතියක් පිහිටන. ඒ කියන්නේ සිහිය පිහිටන්න පටන් ගන්නවා. දැන් උදාහරණයක් ගත්තොත් සමහර පින්වතුන් කියනවා මෙහෙම. දැන් බණ අහපු මුල් කාලේ එහෙම නැත්නම් ධර්මයේ අවබෝධ කරගෙන යන මූල ආරම්භයේදීම සමහර පින්වතුන් කියන කාරණාව තමයි හාමුදුරනේ මේ දැන් ආස්වාදයේ දුක බව අවබෝධ වෙලා තියෙන්නේ. ඒ සමහරලාට මේ රූප දැක්කාම සද්ද ඇහුණාම අපි ආස්වාදයට ගොදුරු වෙනවා, අහු වෙනවා. ඊට පස්සේ ආස්වාදයේ විඳලා පස්සේ තමයි තේරෙන්නේ මම මේ ගැටේට අහු වුණා නේද, මායයට අහු වුණා නේද, මම කර්ම සංකාරයක් රැස් කරගත්තා නේද, මම රැස් කරගත්තා නෙවෙයි අර සම්මුතික විවහාරයේ රැස් වුණා නේද, නැත්නම් උවත්තල්ලන් කිය මම රැස් කරගත්තා කි. නෑ සංකාරයක් රැස් වුණා නේද යනාදි වශයෙන් සිහිය එන්නේ පස්සේනේ. ආස්වාදයේ විඳලා ඉවරුණාට පස්සේ තමයි සිහිය හටගන්නේ. එතකොට තමයි පේන්නේ සිද්ධ වෙච්ච විනාශය. ඉතින් ප්‍රමාද වැඩි එතකොට. මොකද කර්ම භවයේ පිළිහිටලා ඉවරයි එතකොට. රාග දේශ මොහ චේතනා තුලින් සකස් වෙන්නේ කර්මය. චේතනාම් බිකවේ කම්මං අදාන. එතකොට යමෙක් ආස්වාදයේ විඳලා ඉවරලා නම් කල්පනා කරන්නේ ඒ ගැන. එතකොට කර්ම භවයේ පිළිහිටලා ඉවරයි. එතකොට සිතට අවශ්‍ය දේ සිද්ධ වෙලා ඉවරයි. එහෙනම් සිතට පරාජය වෙලා ඉවරයි එතකොට. එහෙනම් මේ සිත පරාජයටපත් කරන්න නම් සිතට මෙන්න මේ ක්‍රියාවලිය ගොඩනගන්න තියෙන අවකාශය නැති කරලා දාන්න ඕන. එහෙනම් ඒක එක සැරේ කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. එහෙනම් මේ පින්වතුන් සඳහන් කරන ඒ අවස්ථාව විශේෂ ලක්ෂණයක් තියෙනවා මොකද? සතිය වැඩිලා නැහැ කියන්නේ. සතිය වැඩිලා නැති නිසා සිත අවශ්‍ය දිශාවට හරවන්න පුළුවන් කමක් තිබුණේ නැහැ. ඒ සිත ඇතුලේ ශක්තියක් තිබුණේ නැහැ නිසා මොකද උනේ? සිතට උවමනා දිශාවටම ගමන් කරා. සිතට උවමනා දිශාවට දැන් රටක් වුණත් ආයතනයක් වුණත් මෙහෙවන්න ප්‍රධානියෙක් නැත්තම් ඒ රට ඒ ආයතනය ආලේ යන අපි කියනකට අරාජිකයි කිය. දැන් අනුරාධපුර කාල සීමාවේදී අනුරාධපුර රාජධානි පැවතිච්ච කාල සීමාවේදී රජවරු නැති කාල තිබිලා තියෙනවා. ඒ කාලේ සම්පූර්ණයෙන්ම රට අරාජිකයි. විවිධාකාර සතුරු ඇවිල්ලා
මේ සුද්ධ නගරේ පව අල්ලගෙන තියෙනවා. මෙහෙර විහාරස්ථාන පව විනාශ කරලා තියෙනවා. සතුරු බලවේග බහුලව ඒ කාලවල ඇවිල්ලා තියෙනවා. අයියේ රට මෙහෙවන්න නියමුවෙක් නැහැ. ආධිපතියෙක් නැහැ. එතකොට රට ආයාලේ යන විනාශ වෙනවා. ඕනම තැනක එහෙමයි. ඕනම ආයතනයක් සම්බන්ධයෙන් එහෙමයි. සිත සම්බන්ධිනුත් එහෙමයි. සිත මෙහෙවන අධිපතිය සිහිය. දැන් මේ කතා කරන්නේ ලෝකෝත්තර ධර්මය ගැන. මිච්ඡා සතිය හෝ ලෞකික සතිය ගැන නෙවෙයි. දැන් මිච්ඡා සතිය දුගතියට යනවා නම් අන්න මිච්ඡා සතිය අධිපතිය වෙනවා. සුගතියට යනවා නම් අන්න ලෞකික සතිය අධිපතිය වෙනවා. නිවනට යනවා නම් නිවනට ගමන් කරනවා නම් අන්න ලෝකෝත්තර සතිය අධිපතිය වෙනවා. අපිට අවශ්‍ය වෙන්නේ දුගතිය හෝ සුගතිය හෝ සැරිසැරීම නෙවෙයි. දුගති සුගති සියල්ලෙන් නිදහස් වෙලා සදාතනික නිවන කරා ළඟා වීම. එහෙමනම් ඒ උතුම් නිවන කරා ළඟා කරන අධිපතිය වෙන්නේ සතිය. එහෙනම් සතියට පුළුවන්කම තියෙනවා අන්න අර සිත අවශ්‍ය දිශාවට නිවැරදි ඥාන ප්‍රඥා දිශාවට ඥාන දිශාවට ප්‍රඥා දිශාවට සිත හරවන නිවනට හරවන්න හිත. එහෙනම් අර පින්වතුන් කියන විදිහට රූපයක් දකිද්දී ඒ රූපය සැප වශයෙන් පේන්න ගත්තේ රාග අනුසය පරිඋත්තාන වෙලා අනුසය මට්ටමින් හරි පරිඋත්තාන ඒ කියන්නේ නැගී සිටින මට්ටමින් පරිඋත්තාන කියන්නේ නැගිටිනවා. අනුසය කියන්නේ උදාහරණයක් කිව්වොත් එහෙම කොටිය නිදාගෙන ඉන්නේ අනුසය. පරිඋත්තාන කියන්නේ ඕකව කූද්දල හැරවන. අර කොටිය නැගිට දැන් පරිඋත්තාන. දැන් භයානකයි. නිදාගෙන ඉන්නකන් එච්චර භයානක නෑ. ඒත් භයානකයි. ඒත් කොටියම නිව්. නැගිටට පස්සේ තමයි වඩා භයානක. දැන් රාගේ අනුසය මට්ටමින් තියෙනකන් එච්චර භයානක නෑ. ඒත් භයානකයි. මොකද රාගයමනේ. හැබැයි පරිඋත්තාන වුණාට පස්සේ අර කොටිය නැගිට්ටා වගේ අනුතුර බලවත්. එහෙනම් අර රූපය දකින්නකොටම සංකල්පිත රාගේ නැగిලාවිල්ලා රාගේ පරිඋත්තාන වෙලා නැගී සිටලා අර රූපේ ස්පර්ශ කරලා සැප රූපයක් වශයෙන් පෙන්නලා ආස්වාද වේදනාව සෝමනස්සාද සුඛ වේදනාව සකස් කරලා ඒ අනුසාරයෙන් තණ්හා උපාදාන භව ජාති කියන දක්වා භව දක්වා කර්ම භවයේ සකස් වෙන ඉතින් ජාතිය සකස් වෙන්න හේතු සකස් වෙනවා. ඒ විදිහට පටිසමුප්පාද චක්‍රේ ගමන් කරලා කර්මයේ පෝෂණය වෙනවා. කර්ම භවයේ පෝෂණය වෙනවා. එහෙන් පෝෂණය වෙලා අර පරිඋත්තාන වෙච්ච රාගසිත නැවත අනුසය දක්වා පල්ලම් බහිනකොට නිද්‍රාශීලී වෙනකොට මොකද වෙන්නේ? අන්න අර සිතේ නැවත යන්තම් සිහිය හට ගන්න. සිහිය හටගත්තට පස්සේ තමයි වෙච්ච විනාශي පේන්න පටන් ගන්න. මේ මොන වින්නහියක්ද උනේ? මෙච්චර බණ අහලත් මේ රූපේ දැක්කට පස්සේ මට මත් වෙලා ගියානි. ඥානෙ මොට වුණානි. හිතන්න ඕන දේ අමතක වුණානි. විදර්ශනා ඥානය නැගුණේ නෑනි. අන්තිමට මේ රූපෙට මම අහු වුණානි අනාදි වශයෙන් අන්න පසුතැවෙන්න පටන් ගන්නවා. ඉතින් එහෙම උනේ ඇයි? අර රූපේ දකින්න මොහොත වෙනකොට සතිය වැඩිලා නැති නිසා. එහෙනම් සතිය වැඩුන්නේ නැත්තේ ඇයි? අනුපස්සනාව වැඩුන්නේ නැති නිසා. එහෙනම් කොහොමද සතිය වැඩෙන්නේ? අනුපස්සනාව වඩනකොට ඊට අනුකූලව සතියක් වැඩෙනවා. දැන් අසුභානුසතියත් ඔය වගේම ගම අසුභානුපස්සනාව. දැන් අසුභ අනුපස්සන. ඒ කියන්නේ කාය පටික්කුල සංඥාව ගමුකෝ. ඉමමේව කායං උද්දාම් පාදතාලා අදෝ කේසමත්තක තචපරියන්තම් පුරාණ නාන ප්‍රකාර අසුචිනෝ පච්චවෙක්ක දිහිසෙසිත පාදාන්තය දක්වා සමගින් වැසුණා වූ නාන ප්‍රකාර අසුචියෙන් සැදුණා වූ මේ කුණුකය දෙස නුවණින් බලව මහන. මෙන්න මේ ආකාරයෙන් නුවණින් බලන්න ඕන දැන්. තමන්ගේ කය අනුවත් අනුන්ගේ කය අනුවත් බලන්න ඕන මේ සියලු කායන් මේ අසුබ කුණුපයන්ගෙන් සකස් වෙච්ච ශරීර නේද යන ආදි වශයෙන්. මේ විදිහට පටික්කුල සංඥාන් යුක්තව පටික්කුල මානසිකත්වයෙන් යුක්තව මානසිකාරයෙන් යුක්තව නුවණින් දකිමින් වාසය කරොත් දිගින් දිගට වාසය කරන්න ඕන. දිගින් දිගට වාසය කිරීම තමයි අනුපස්සනා කියන්නේ. අසුභානුපස්සනාව වැඩිනවා එතකොට. දිගින් දිගට දවස් හදයක් කරලා අද කරා හෙට කරා අතලා දාලා ඊට පස්සේ කියනවා අසුභය වැඩෙන්නේ නැහැ කියලා. දිගින් දිගට වඩනකොට මොකද වෙන්නේ? අසුභානුපස්සනාව වැඩෙනවා. අසුභානුපස්සනාව වැඩුණොත් තමයි අසුභයට අනුකූල සිහිය නොහොත් අසුභානුස්සතිය වැඩෙන්නේ. ඒ කියන්නේ මේ සියලු කායන් මේ සියලු ශරීර අසුභයි කියන සිහි කල්පනාව තියෙන්නේ අසුභානුපස්සනාව නිසි ආකාරයෙන් වැඩුණොත්. එහෙම නොවැඩුණොත් මොකද වෙන්නේ? සතිය පිහිටන්නේ නැහැ. එහෙනම් හොඳට තේරුම් ගන්න ඕන. සතිය නොපිහිටන්නේ මොකක් නිසාද?
අනුපස්සනාව නිසි ආකාරයෙන් නොවැඩිච්ච නිසා, ඒ කියන්නේ සුද්ධ සිංහලෙන්ම කිව්වොත් අසුබ ලක්ෂණයට අනුකූලව ඒ කායන් පිළිබඳව නුවණින් නොදැක්ක නිසායි, බහුල කොට නුවණින් නොදැක්ක නිසායි අසුබයි කියන සතිය සිහිය පිහිටන්නේ නැත්තේ. ඒ නිසායි අසුබ සංඥාව නැගෙන්නේ නැත්තේ. නිසා එබඳු රූපයක් දකිනකොට සුබයි කියන සංඥාව නැගිනවා සිහිය බිඳිලා. ඒ නිසාම සුබ සංඥාවෙන් කාමරාගය උපදිනවා. කාමරාගය ඊට පස්සේ උපදිලා පරිඋත්තාන වෙලා ඊට පස්සේ ඒක සංයෝජන උපාදාන දක්වා වැඩෙනවා. අවසානයේ දුක්ඛ ස්කන්ධය ගොඩ නැගෙනවා. ඉතින් එහෙනම් ඒ සියල්ලට හේතුනේ මොකද්ද? අසුභානුසතිය වැඩිච්ච නැති එක. අසුභානුසතිය නොවැඩුනේ මක් නිසාද? අසුභානුපස්සනාව නොවැඩිච්ච නිසා. අසුභානුපස්සනාව කියේ මොකද්ද එහෙනම්? ඒ අසුභ ලක්ෂණයට අනුකූලව සම්මා සම්බුදු පියාණන් වහන්සේ විසින් අපට දකින්නට කියලා දේශාවාදාලේ ලක්ෂණයට අනුකූලව අපි මේ ශරීරයන්ගේ මේ කායයන්ගේ අසුභය නුවණින් දකින්නට වෑයම් නොකිරීම නිසා. එහෙනම් පින්වතුනි, අනිත්‍යානුපස්සනාව වඩද්දී, දුක්ඛානුපස්සනාව වඩද්දී, අනාත්මානුපස්සනාව වඩද්දී ඊට අනුකූලව සතියක් වැඩෙනවා. ඒ සතිය තමයි සම්මා සතිය කියලා කියන්නේ. එහෙනම් සම්මා සතිය වැඩෙන්න නම් මේ අනුපස්සනා නිරන්තරයෙන් වැඩෙන්න ඕන. අනුපස්සනා වැඩනකොට සතිය පිහිටනවා. එහෙනම් ඔබ යම්කිසි කෙලෙසයකට ගොදුරු වෙලා පස්සේ නම් ඔබට සිහිය පිහිටන්නේ. ඒකේ තේරුම ඔබේ සතිය වැඩිලා නැහැ කියන එක. සතිය වැඩුන්නේ නැහැ කියන එකේ තේරුම ඔබ අනුපස්සනාව නිසාකාරයෙන් වැඩුවේ නැහැ කියන එක. ඒකයි මම කිව්වේ කොච්චර කිව්වත් බොහෝ දෙනාට කිව්ව දේ කරන්නේ නැහැ. කිව්ව දේ කරන්නේ නැතුව කෙලෙස් වලට ගොදුරු වෙලා තව වෙන ක්‍රම වේද අහනවා. තව වෙන විදිහ ක්‍රම නැද්ද? අර ක්‍රමේ කරගන්න බැරි වෙලා හරියට වැඩුවේ නැහැ කියපු විදිහට ඊට පස්සේ ෂෝට් කට් ගැන අහනවා. ඉතින් පින්වතුනි, සම්මා සම්බුදු පියාණන් වහන්සේ ජීවමාන වැඩි හිටියනම් අනිවාර්යෙන් මෝග පුරුෂයා කියලා අහගන්න සිද්ධ වෙනවා අපට. ඒ කිව්ව දේ කරන්නේ බලන්නව. නුවණින් බලන්න. හද සාක්ෂියට හොඳ තට්ටුවක් දාලා අහන්න. ඇත්තටම ආස්වාදය ආදීනෝ දකිමින් වාසය කරනවද නැද්ද කියලා. එතකොට ඔබ තුලින් මේ උත්තරේ. අවංකව ඔබ නිවන් මඟ වඩන කෙනෙක් නම් ඔබ අනිවාර්යෙන්ම කාමයේ ආස්වාදය ආදීනෝ අනිත්‍ය වශයෙන්, දුක් වශයෙන්, අනාත්ම වශයෙන්, අසුභ වශයෙන් නුවණින් දකිමින් වාසය කරනවා. සමහර පින්වතුන්ට දැන් මේ අසුභේ ආස්වාදේ කාමී ආදීනව කොහොමද දකින්න ඕන කියලා හැමදාම ප්‍රශ්න කරන නිසා අර පොතක් හදලා දුන්නා නිබ්බාන පටිපදා කියලා. අඩු වැඩි වශයෙන් ඒක හැමෝටම ලැබිලා ඇති. මොකද අන්තර්ජාලයටත් අපි මුදා හැරියා. ඒ වගේම ලිඛිත මාධ්‍යනුත් නැත්නම් මුද්‍රිත මාධ්‍යනුත් දුන්නා. මම පුද්ගලිකවම එක්තරා පුද්ගලයෙක්ට දීලා පරීක්ෂා කරලා බැලුවා පොතකෝ දැන් කියලා. පොතක් නැහැ මිනිස්සයා ගාව. තවත් කෙනෙක් මහ ඉහලින් ඔලුවට තියාගෙන අරන් ගියා කරඬුවක් වගේ පොත. මිනිස්සයා නම් ඉන්නව පොත නම් පේන මානිකවත් නැහැ. ඒ කියන්නේ පරීක්ෂා ඒක ළඟ තියාගෙන නිරන්තරයෙන් සිහි කරන්න කියලායි දුන්නේ. ඒකේ ලක්ෂණ ටික කියවමින් ධාරණය කරගන්නයි කියලා දුන්නේ. හැබැයි එහෙම කරන්නේ දැන් මේ නිබ්බාන පටිපදා පොත දුන්නා. දීලා බලන් හිටියා. කොයි වෙලාවක හරි මේකේ තියෙන ප්‍රශ්නයක් අහයිද කියලා නෑ අහන්නේ. අහන්න කියවන්න එපා. ඉතින් කොහොමද පින්වතුනි සතිය වැඩෙන්නේ? අනුපස්සනාව වැඩෙන්නේ නැත්නම් සතිය කොහොමද වැඩෙන්නේ? සතිය වැඩෙන්නේ නම් අනුපස්සනාව වැඩෙනවා. අනුපස්සනාවේ ප්‍රතිඵලය තමයි අනුස්සතිය. අනුස්සතියේ ප්‍රතිඵලය තමයි සංඥාව. එහෙනම් අසුභ සංඥා, සුභ සංඥා, අසුභ සංඥාව බවට පරිවර්තනය වෙන්නේ අසුභානුස්සතිය වඩලා, අසුභානුපස්සනාව වඩලා, අසුභානුපස්සනාවෙන් අසුභානුස්සතිය වැඩුණොත් අන්න අසුභ සංඥා වැඩෙන්න පටන් ගන්නවා. ඔය ගැන තව ටිකක් අපි විග්‍රහ කරගමු ඉස්සරහට. එහෙනම් කියපු දේ කරන්න ඕන. දැන් මේ ගැන පොඩි වචනයක් කියන්න ඕන. කියපු දේ කරනවද නැද්ද කියලා බලා ගන්න පුළුවන් ක්‍රමවේදයක් තියෙනවා. දැන් ඒ අය හිතන්නේ දැන් ඒ අය නොදන්න වුණාට අපි එහෙම පරීක්ෂා කරනවා. දැන් මේ බණ අහන්න එන ශ්‍රාවකයෝ ඉන්නවා. ඊළඟට විවිධාකාර තාක්ෂණික මාධ්‍ය ඔස්සේ කතා කරන අපේ පින්වත් ශ්‍රාවක පිරිසුත් ඉන්නවා. දැන් මේ ඔබේ හොතට, නේද? අපේ හොතට නෙවෙයි. ඔබ සියලු දෙනා දුකින් නිදහස් වෙන්න උත්සාහ දරන පින්වත් පිරිසක්. එතකොට දැන් අපේ ශ්‍රාවකයෝ කතා කරද්දි, ඊයේ කතා කරන මාතෘකාවට ඉඩහැරලා බලන් හිටියෝ. ඉඩහැරලා බලන් හිටියොත් හොඳට බලාගත හැකි එයාගේ සිත කොහෙද යන්නේ කියලා. පොඩ්ඩක් බලන් හිටියොත් ධර්මයෙන් පිටපැනලා යනවා ලෝකේ පුරා. ඊට පස්සේ මොන විදියෙන් හරි දැන් අපිට
සමහර මිනිස්සු ඉන්නවා සමහර මිනිසයන්ගේ තියෙන ඉතින් එක එක මට්ටම් වල ඥාන ධාරිතාවනි තියෙන්නේ. ශ්‍රද්ධා වීර්ය සති සමාධි ප්‍රඥා ධර්මයන් එක එක මට්ටම් වලින් වැඩිලානේ තියෙන්නේ. දැන් කෙනෙක් මමත්වයෙන් යුක්තව දිගින් දිගට මඤ්ඤමක් කියවනකොට කෙනෙක්ට සමහර පින්වතුන් ඉන්නවා සමහර උපාසක උපාසිකාව ඉන්නවා කෙලින්ම කියන්න පුළුවන් ඔය මඤ්ඤම් කෙලින් ඔය මඤ්ඤම ඔය මමත්වයේ මෝහෙන් අහංකාරකමින් ඔය කියවන්නේ කරුණාකරලා කටවහ ගන්න කියලා. එහෙම කියන්න පුළුවන් අය ඉන්නවා. ඒ වගේ හික්මීමක් තියෙන ශ්‍රාවකයොත් ඉන්නවා. එමය මේ මට මුණ ගැහිලා තියෙනවා මේ දහම් දේශනා මාලාවට කන් දෙන පිරිස අතර ඉන්නවා එහෙම අය. මම දන්නවා එහෙම අය ගැන. තවත් පිරිසක් ඉන්නවා. එහෙම කිව්වොත් ආයි මූණ බලන්නේවත් නෑ. එච්චරයි. ඊට පස්සේ ආමතුරු මට බෑන්න දොස්කෝ මට නිග්‍රහ කළා කියලා වෛර කරන්නත් ඉඩ තියෙනවා. එහෙම පිරිසුත් ඉන්නවා. ඉතින් පින්වතුනි කොහොමද මේ කාරණාව පෙන්ලා දෙන්නේ? ඉතින් ඒක නිසා සමහර අය කතා කරන මාතෘකාවට අකමැත්තෙන් නමුත් අපට සිද්ධ වෙනවා දායක වෙන්න. මොකද ඇත්ත පෙන්ලා දුන්නොත් කිපෙනවා, තරහ වෙනවා, හිත නරක් වෙනවා. ඊට පස්සේ අර තීච්ච ප්‍රසාදේ නැති වෙලා යනවා. ඊට පස්සේ ශ්‍රද්ධාව පිරෙන්නේ නැහැ. නමුත් ඉතින් අර පුද්ගලික කෝන්තර අමනාපකම් තියාගන්න. මට දොස් කිව්වා කියලා. මමත් ඒ බලවත් එයාගේ. නිසා හරි අමාරුයි යමිට අවවාද දෙන්න. සමහර අයට දෙන අවවාද බොහොම පරිස්සමෙන් දෙන්න ඕනේ. ඒ සමහර අයට හොඳයි අවවාද නොදීම ඉන්නේ කියලා හිතනවා. එදාට නිහඬ වෙනවා අපි. එදාට එයා කතා කරන්නේ ලෝකේ පරිහිලව ගැන. ඉතින් අපිත් ඒ අයත් එක්ක පොඩ්ඩක් ඒ ගැන කතා කරලා නිකන් ඉන්න. මොනව කරන්නද? වෙන කරන්න දෙයක් නැහැ නේ. මොකද ඍජුව කිව්වොත් එහෙම මූණට ඉවරයි. තරහ වෙනවා. දැන් එහෙම කියලා කී දෙනෙක් තරහ වෙලා ඉන්නවද? මේ ධර්ම දේශනා මේ ආරාමෙදි එහෙම කියලා තරහ වෙච්ච අය ඉන්නේ. මේ මං හිතනවා මේ දේශනා මාලාවෙදිත් එහෙම ඍජුව පහර වැදිච්ච අයට තරහ ඇතිලා තියෙනවා. මට මතකයක් තියෙනවා මුලදීම ප්‍රශ්නයක් අහලා එක්තරා අපේ උපාසිකාවක් ඍජුවයට උත්තර දුන්නා කියලා අද වෙනතුරු කතා කරන්නේ. ප්‍රශ්න අහන්නෙත් නැහැ මන් දන්නේ නැහැ බණවත් අහනවද කියලා. ඉන් ගොඩක් අය ඉන්නවා එහෙම ඍජු උත්තර දුන්නොත් එහෙම. ඉතින් ඒක වක්‍රාකාරයෙන් ඔළුව අත ගන්නද කියන්නේ. ඔබට ඕන ඊළඟ සතියේ ආයි හම්බෙන්නේ නැත්තම් වැරද්ද මේ මොහොත පැහැදිලි කරගත යුතුයි. ඉතින් ඒ නිසා ඔන්න ඔය ගැන පොඩ්ඩක් පැහැදිලි කරගන්න ඕනේ. ඉතින් සතිය මොට වෙනවා කට්ටියත් එක්ක ගොඩක් අය කතා කර කර ඉන්නකොට ටක් ගාලා සතිය මොට වෙනවා. මොට වෙච්ච ගමන් මොකද වෙන්නේ? කොහෙද හිතේ යන්නේ කියලා දන්නේ හතර අතේ ලෝකේ පුරා යනවා. මොනවා හරි අපි හිතමුකෝ මං ඔය සතිය මොට වෙච්ච ලක්ෂණ උපදවලා තියෙනවා මෙන්න මේ උදාහරණයෙන් බලාගන්න. මේක අත්දැකීමක්. දැන් යම්කිසි දහම් ව්‍යාකරණයක් විග්‍රහ කරන්න උත්සාහ ගන්නවා. උත්සාහ ගන්නකොට මොකක් හරි උපමාවක් කිව්වොත් ඒ උපමාවෙන් Tamanටත් මොකක් හරි උපමාවට ගන්න වස්තුව Tamanටත් මොන හරි සම්බන්ධයක් තියෙනම් මැදින් පැනලා ඊට පස්සේ එයා ඒ ගැන කතා කරන්න පටන් ගන්නවා. කතා කරන්න දෙන්නේ නැහැ. ධර්ම ඒ ව්‍යාකරණේ පැහැදිලි කරන්න දෙන්නේ නැහැ. ඉතින් එහෙම අවස්ථාවල අපි නිහඬ වෙන මොනව කරන්නද? ඇත්ත පෙන්ලා දුන්නොත් ඔන තරහ වෙනවා ඊට පස්සේ. මේ මැදින් පැනලා කතා කරන ලක්ෂණේ එන්නෙම ඔන්න ඔය සිහිය නැතිකම නිසා. දැන් බලන්න මේ වෙලාවේ මේ බණ දේශනා කරගෙන ඉන්නවා. දැන් මේක ධර්ම දේශනාවක් නිසා ඔබට කට පියාගෙන අහගෙන ඉන්න සිද්ධ වෙලා තියෙනවා. කට පියාගෙන අහගෙන ඉන්න සිද්ධ වෙලා තියෙනවා. යම් හේකින් ඔය කට හොල්ලන්න ඉඩක් දුන්නා නම් පොඩ්ඩක් හරි. එහෙනම් මට මේ එක ධර්ම දේශනාවක් එක බණක්වත් කියන්න හම්බෙන්නේ නැහැ මෙහෙම. එහෙනම් ඔබ මැදින් පැන රටේ නැතිව කියනවා. අනිවාර්යයෙන්. ඉතින් ඒකම මම කිව්වොත් එහෙම ඔය පොඩ්ඩක් මහත්ය මැදින් පනින්න නැතුව ඉන්න නෝනා. එහෙම මැදින් පනින්න නැතුව ඉන්න පොඩ්ඩක් මෝහේ නැති කරගන්න කියලා ඉවරයි එතනම. හිත නරක් වෙලා මූණ කළු වෙලා ඊට පස්සේ යන්නේ මෙතනින් බැන. ඉතින් ඒක හොඳට තේරුම් ගන්න ඕන පින්වතුනි. සිහිය කියන එක හොඳට වැඩෙන්න ඕන. සිහිය වැඩෙන්නේ නැත්නම් ඔබ තුල අනුපස්සනාව වැඩෙන්නේ නැති නිසා. ඒ නිසා බොහෝ සාකච්ඡාවලදී ගොඩක් මේ එන යන අපේ පින්වතුන් සාකච්ඡා කරන අවස්ථාවවලදී මම මේ අත්දැකීමක් වශයෙන්මයි ඔබට මේ විස්තර කරන්නේ. යමක් පැහැදිලි කරන්න හදනකොට ඒකට සිහියෙන් කන් දීමේ සිහියවත් වෙලා නැහැ සමහරුන්ගේ. මේ මොකද්ද කියන්න හදන්නේ කියලාවත් අහන්නේ නැහැ. වචන දෙකක් තුනක් කියනකොට මෙයා මැදින් පැනලා ඉතුරු ටික කියනවා. එක්කෝ එයාගේ මොකක් හරි කියාගෙන යනවා. අවසානයේ මොකද වෙන්නේ? අවසානයේ නිකන් අන්තිමට ගහපු බෙරේකුත් නැහැ, බෙරේ පළුවකුත් නැහැ, ගහපු පදේකුත් නැහැ, බෙරේ පළුවකුත් නැහැ කිව්වා වගේ පැය ගාණක් සාකච්ඡා කර ඉඳලා ගිහිල්ලා අන්තිමට එතන සාකච්ඡායිච්ච ධර්මයකුත් නැහැ. කාටවත් ලැබිච්ච අර්ථකුත් නැහැ. ඔන්න ඔහොම අවස්ථාවේ දෙනවා. ඒ නිසා හොඳට සිහිය පිළිබඳ
හිත පිහිටවන්න විශේෂයෙන් ධර්ම සාකච්ඡාවක් වගේ පවත්වා ධර්ම සංවාදයක් වගේ පවත්වාදී යමෙක් මොනවද මේ කියන්නේ කියලා ඉස්සෙල්ලා බලන්න. ඉස්සෙල්ලා බලලා ඊට පස්සේ කතා කරන්න. ඒ සිහිය නැති නිසාමයි සමහරුත් එක්ක කතා කරන්න බැරි. සමහරුත් එක්ක කතා කරනකොට වැඩි හොඳයි කට පියාගෙන වහගෙන සද්දනතු පැත්තකට එලින්න එක. මොකද ඒ තරම වාදයක් ඒ කතා කරන්නේ. කතා කරන්න දෙන්නෙම නැහැ. මොනවා හරි වචනයක් කතා කරන්න ගියොත් ඊට පස්සේ ආ ඊටු ටික කියාගෙන යනවා. සමහර මේ උපාසිකාවොත් ඉන්නවා. දැන් මේ බණ අහලා මේ ලෞතුරු වර්ණයෙන් බණ අහලා ඊට පස්සේ අපිත් එක්ක දැන් සාකච්ඡා කරලා ඊට පස්සේ ධර්මයක් විග්‍රහ කරන්න දෙනවා. ඊට පස්සේ ඒ අය බණ කියනවා. ඉතින් මේ මොකද්ද කියන්න හදන්නේ කියලා බලන්නේ නැහැ. ඒකට හේතුව සිහිය වැඩිලා නැහැ. සිතට ඕන සංකාර හැමතිස්සෙම. ඒ නිසා මෝහෙන් සංකාර ක්‍රියාත්මකයි හැමතිස්සෙම. හොඳට මතක තියාගන්න. රාගයයි දේශයයි දුර වෙනකොට ඊළඟට මෝහය තමයි බලවත් වෙන්නේ. ඊට පස්සේ මෝහෙන් සංකාර වැඩින්න පටන් ගන්නවා. ඊට පස්සේ කියවන ඉවරයක් නැතුව. කතා කරන්න ගියොත් අර්ථයක් මතු කරන්න දෙන්නේ නැහැ අනර්ථයක්ම ඇදලා ගන්නවා එළියට. ලෝකේ නැති වගපලයි අර මීට ඉස්සෙල්ලා මම උදාහරණයක් මීට ඉස්සෙල්ලා කියලා සමහරට එක්තරා මේ පන්සලේ එක්තරා දවසක ධර්ම දේශනාවක් පැවැත්වුණා. ඒ ධර්ම දේශනාව පවත්වද්දී ඉතින් හිටියා මේ ගමේ උපාසක උපාසිකාවෝ ටිකක්. ඉතින් එක්තරා අවස්ථාවක ධර්ම දේශනාවේ මැදදී යම්කිසි දහම් කාරණාවක් විග්‍රහ කරන්න බුල්ඩෝසරයක් පිළිබඳ උපමාවක් කියන්න සිද්ධ වුණා. බුල්ඩෝසරයක් ගැන. බුල්ඩෝසරය කියන වචනේ විතරයි මට කියන්න හම්බුනේ. එතන හිටපු එක්තරා උපාසිකාවක් දැන් මේ බණ අහගෙන හිටිය හොඳට මූණ දිහා බලාගෙන. තාම උනන්දුවෙන් බණ අහන බවත් තමයි පෙවුනේ. බුල්ඩෝසරය කියන වචනේ කිව්ව ගමන් ඒ බුල්ඩෝසරය යම්කිසි ආකාරයකින් විපතටපත් වීමක් පිළිබඳ යම්කිසි උපමාවක් තමයි වෙලාවේ කියවුනේ. දහම් කාරණාවකට අදාළව. මේ උපමාව කිව්ව ගමන් ඒ උපාසිකාව මේ පිරිස මැද්දක පාටම බුල්ඩෝසරේ කියද්දි නංගි අර සුනන්දගේ බුල්ඩෝසරේ අපේ ගෙදර ඉස්සරහට කානුවට වැටුණානේ පාර හරන්න කියලා ඊට අනේ ඇත්තේ ඊට පස්සේ එතන ඉඳලා බුල්ඩෝසරේ ගැන කතා කරේ කට්ටිය. ඊට පස්සේ බුල්ඩෝසරේ ආපු විදිය වැටිච්ච විදිය ගොඩගත්ත විදිය ඒ ටික කතා කරනවා. ඊට පස්සේ නිහඬව බලාගෙන ඉඳි සිද්ධ වුණා මට. බලාගෙන ඉඳලා ඉතින් මම ඇත්ත පෙන්ලා දෙන්න එපා. මං ඇහුවා දැන් ඔබට මේ බුල්ඩෝසරයක් ගැනද මම කිව්වේ. නැත්තම් උපමාවක්ද කිව්වේ. දැන් ඔබ බණ අහගෙන ඉන්නවද? නැද්ද? බුල්ඩෝසරේ ගැනද මේ කිව්වේ. යනාදි වශයෙන් ඇහුවා ඒ උපාසිකාව මූණ කළු කරගත්තා, හිත අප්‍රසාදයටපත් කරගත්තා. ආයි බණ අහන්න ආවේ නැහැ. එක අවස්ථාවක් දෙකක් ආවත් බණ ඇහුවේ නෑ ආයි. ඇයි ඒ? අර තමන්ගේ මෝඩකමට පහර වැදුනා කියලා. දැන් බලන්න අර වගේ තැනකදී මැදදී පැනලා අර විදිහට කතාවක් කිව්වහම අර බණහන් ඉන්න මිනිස්සුගේ අර භික්ෂුවගේ ධම් සමාධියත් ඉවරයි. අර බණහන් ඉන්න මිනිස්සුන්ගේ සමාධියත් ඉවරයි. සියලුම දෙනාගේ සමාධිය ඉවරයි. ඉතින් පවුනේ පුරවගන්නේ අවසානයේ බණහන්න කියලා වෙලා අප්‍රමාණ පාපයක් රැස් කරගෙන යන්නේ ඇයි? තව මිනිස්සෙට අවබෝධය ලබන්න තියෙන අවස්ථාවකට වල කැපුවොත් තමන්ගේ අඥානකම නිසා ඒ පාපේ මෙතෙක් කියලා පිරිමහන්න පුළුවන් පාපයක් නෙවෙයි පින්වතුනි. හොඳට මතක තියාගන්න. ලෝකේ මොන දේවල් වලට බලපෑම් කරත්, අවිහිරතා කළත්, දුෂ්කරතා ගෙන දුන්නත්, බාධා ගෙන දුන්නත්, ඒවේ සාමාන්‍ය විපාක තමයි රැස් වෙන්නේ. මොන දෙයකට ලෝකේ මොන පළහිලව්වකට උනත් ඕන මිනිහෙට බාධා කරන්න පුළුවන්. මිනිසුන්ගේ ජීවිතවලට, කසාදවලට, එහෙම නැත්නම් ව්‍යාපාරවලට, රැකියාවට මොනවට බාධා කළත්, අධ්‍යාපනයේට මොන දේවල් වලට බාධා කළත් එයින් රැස් වෙන්නේ සාමාන්‍ය විපාකයක්. හැබැයි තව මිනිස්සෙන්ට, තව එක මිනිසෙට හරි අමා ධර්මය අවබෝධ කරගන්න තියෙන අවස්ථාවක් චේතනාත්මකව වළක්වාලුවොත් නැත්නම් තමන්ගේ අඥානකමින් එක වළකින ආකාරයෙන් අඥානික වශයෙන් කටයුතු කරලා ඒ අවස්ථාව තව කෙනෙක්ට අහිමි කරලා දැම්මොත් එහි විපාකේ නම් අසාමාන්‍යයි. අනන්ත කාලයක් සංසාරේ අඳුරේම ඉඳ වෙනවා. මොකද අවබෝධය හෙවත් ආලෝකය ලබන්න තිබිච්ච අවස්ථාවක් තව කෙනෙක්ට තමන්ගේ අඥාන අන්ධකාර මනස නිසා හිමි වෙලා ගියා. ඒ නිසා සිහිය කියන එක අත්‍යවශ්‍යයි අපට. සිහිය තියෙන්න ඕන. සිහිය වැඩෙන්න නම් අනුපස්සනාව වැඩෙන්න ඕන. සිහිය මැද අංගයක්. මුල තියෙන අනුපස්සනාව. එහෙනම් ඔබ කාමී ආස්වාදී ආදීනෝ නුවණින් දකිමින් වාසය කරනවා නම් නිරන්තරයෙන් යනිච්ච දුක්ඛනාත් අසුභ අනුපස්සනා නිරන්තරයෙන් වැඩෙනවා නම් පින්වතුනි ඔබ තුර ලෝකෝත්තර සම්මා සතියවත් සතර සතිපට්ඨානෙ වැඩෙනවා. දැන් කියන්නේ විග්‍රහ කරන්න තියෙන ඇති වෙන්න.
අනිච්චානුපස්සනාව, දුක්ඛානුපස්සනාව, අනාත්තානුපස්සනාව, අසුභානුපස්සනාව කියන්නේ අන් කිසිවක් නෙවෙයි සතර සතිපට්ඨානයෙන් බව. ඔබට විග්‍රහ කරලා තියෙනවා. අසුභානුපස්සනාවෙන් කායානුපස්සනාව වැඩෙනවා. අනිච්චානුපස්සනාවෙන් දුක්ඛානුපස්සනාව වැඩෙනවා. අනාත්තානුපස්සනාවෙන් ධම්මානුපස්සනාව වැඩෙනවා. අසුභානුපස්සනාවෙන් කායානුපස්සනාවත් අනිච්චානුපස්සනාවෙන් සමාවෙන් අසුභානුපස්සනාවෙන් කායානුපස්සනාවත් අනිච්චානුපස්සනාවෙන් චිත්තානුපස්සනාවත් දුක්ඛානුපස්සනාවෙන් වේදනානුපස්සනාවත් අනාත්තානුපස්සනාවෙන් ධම්මානුපස්සනාවත් නැවතත් නිවැරදි කරනවා. අසුභානුපස්සනාවෙන් කායානුපස්සනාව වැඩෙනවා. අනිච්චානුපස්සනාවෙන් චිත්තානුපස්සනාව වැඩෙනවා. දුක්ඛානුපස්සනාවෙන් වේදනානුපස්සනාව වැඩෙනවා. අනාත්තානුපස්සනාවෙන් ධම්මානුපස්සනාව වැඩෙනවා. ওই විදිහට මේ අනිච්ච දුක්ඛ අනාත්ත අසුභ කියලා කියන්නේ තව විදිහකට මේ සතර සතිපට්ඨානෙම තමයි. මේ ඉස්සෙල්ලත් විග්‍රහ කළා. ඉස්සරහට මම ඔබට ලබා දෙන ඒ දහම් පුස්තකයට වගු සටහන් ප්‍රස්තාර ඇතුව මේ දහම් කාරණා ව්‍යාකරණ ඇතුළත් කරනවා. ඒ නිසා ඒ කියන්නේ ගැටලුවක් ඇති කරගන්න එපා. ඒව මනාකොට අවබෝධ කරගන්න තව තවත් ඔබට දහම් උපනිෂදයන් ලැබෙනවා. එහෙමනම් බලන්න සතර සතිපට්ඨානෙම තමයි මේ අනිච්ච දුක්ඛ අනාත්ත අසුභ අනුපස්සනා කියලා කියන්නේ. අන් කිසිවක් නෙවෙයි. එහෙනම් ඒ අනුපස්සනා වැඩෙනකොට වැඩෙන්නේ සතර සතිපට්ඨානය. ඒ කියන්නේ හතර ආකාරයකට සිහිය වැඩෙනවා. කායයන් ගැන සිහිය වැඩෙනවා. වේදනා ගැන සිහිය වැඩෙනවා. චිත්ත ගැන සිහිය වැඩෙනවා. ධම්ම ගැන සිහිය වැඩෙනවා. සතර සතිපට්ඨානය වැඩෙනවා. සම්මා සතිය වැඩෙනවා. අන්න සම්මා සතිය වැඩිච්ච සිතක් අර පියාගේ භූමියේ ඉන්න සිතක් මායාවේ භූමියේ නෙවෙයි ඉන්නේ පියාගේ භූමියේ. දැන් මොකද වෙන්නේ? ඒ සිත නිසි ආකාරයෙන් අවශ්‍ය දිශාවට රැගෙන යන්නේ සතියට ඒ සම්මා සතියට පුළුවන්කම ලැබෙනවා. අන්නේ සිතේ අධිපති බවට පත් වෙලා දැන් සම්මා සතිය. දැන් රූපයක් දැක්ක, සද්දයක් ඇහුණත්, ගන්ධයක්, රසයක්, ස්පර්ශයක් දැනුණත් දැන් මොකද වෙන්නේ? හැම මොහොතකම සිත ඒ සිහිය පිහිටාගෙන ඉන්න නිසා සතර සතිපට්ඨානයේ වැඩෙන සිතක් නිසා මොකද වෙන්නේ? මායයට අවශ්‍ය දේ සිද්ධ වෙන්නේ නැහැ දැන්. අන්න එකකේ මායාවේ භූමිය නෙවෙයි පියාගේ භූමිය ඉන්නේ. පියා තමයි අපගේ අසිරිමත් වූ සම්මා සම්බුදු පියාණන් වහන්සේ. පියාගේ භූමිය අපි ඉන්නේ. නිසා මායාවේ භූමිය නෙවෙයි දැන් ඉන්නේ. මායාවේ භූමියට පත් වෙන්නේ කොතනදද? ওই සිහිය බිඳුනොත්. ඒක තමයි පින්වතුන් කියන්නේ රූපයක් දැකලා ආස්වාදේ විඳලා පස්සේ තමයි පියාගේ භූමියට ඉස්සෙල්ලා මායාවේ භූමිය හිටියේ. මායාවේ භූමියේ කරපිනුම්, බඩපිනුම්, උඩපිනුම්, යටපිනුම් ඔක්කොම ටික ගහලා අවසානයේ තමයි පියාගේ භූමියට ආවේ. එහෙම වැඩක් නැහැ පින්වතුනි. එතකොට වෙන්න ඕන දේ වෙලා ඉවරයි. මායාව ජය කරගෙන ඉවරයි එතකොට. එහෙනම් මායාව පරාජයටපත් කිරීමයි අපේ කාර්යය. එහෙනම් මායාව පරාජයටපත් කරන්න නම් අපිට සිද්ධ වෙනවා නිරන්තරයෙන් පියාගේ භූමියේ පිහිටාගෙන ඉන්න. ඒ කියන්නේ සතිය අධිපති කරගෙනම වාසය කරන්න ඕන. සතිය සම්මා සතිය ඒ සිතේ බලවත්ව නැගෙන්න ඕන. එතකොට පුළුවන් අකුසලයේ දිහාට යම් ආකාරයකින් හරවන්න හැදුවත් හිත රාග දේශ මොහ විඥාණයෙන් අවිජ්ජා තෘෂ්ණාවෙන් හිත අකුසලයේ දිහාට හරවන්න හැදුවත් සම්මා සතිය බලවත් නම් වහාම විදර්ශනා ඥාණයෙන් පුළුවන්කම ලැබෙනවා අනිත් පැත්තට හරව ගන්න. සම්මා සතියෙන් ඉන්න නිසායි තේරෙන්නේ මේ සිතේ හැසිරීම. සිත කොයි දිශාවටද දැන් ගමන් කරන්නේ? යනාදි වශයෙන් මේ සිතේ හැසිරීම යමෙක්ට තේරුම් ගන්න පුළුවන් වෙන්නේ, දකින්න පුළුවන් වෙන්නේ, අවබෝධ කරගන්න පුළුවන් වෙන්නේ සම්මා සතිය වැඩිලා තියෙනවා නම් විතරයි. සම්මා සතිය වැඩිලා නම් විතරයි ඔබට පුළුවන් වෙන්නේ කුසලයේ දිහාවට මේ සිත හරවාගෙන කුසලයේ පැත්තට රැගෙන යන්න. එහෙනම් පින්වතුනි සම්මා සතිය අනු උත්තරීතර සතර සතිපට්ඨානයයි. එහෙනම් නිර්වාණ මාර්ගයට ඇති වෙන්නේ අංගය. එහෙනම් සතියයි ආධිපත්‍ය වෙන්නේ. සතිය අධිපති කරගෙනයි සිත කොයි දිශාවටද ගමන් කරන්නේ කියන එක තීරණය වෙන්නේ. හරියට නිකන් වාහනයක් ගත්තොත් රියදුරා වගේ. රියදුරා තමයි රථයේ අධිපති. ඔහුට පුළුවන් ඕන දිශාවකට වාහනය අරගෙන යන්න. එහෙනම් රියදුරා ඇවිල්ලා අසමත් ಜಾති බාලයෙක් වුණොත් එහෙම රියදුරාගේ වාහනේ අරන් යන්නේ ඒ බාලයන් ඉන්න ඉසව්වකට. රියදුරා ඥානවන්ත සත්පුරුෂයෙක් වුණොත් ඒ රියදුරා ඒ රථය අරගෙන යන්නේ සත්පුරුෂයන් ඉන්න ඉසව්වකට. ඒ වගේ මේ සිතේ මිච්ඡා සතිය බලවත් වුණොත් මේ සිත අරගෙන යනවා දුගතියට. ලෞකික සතිය බලවත් වුණොත් මේ සිත අරගෙන යනවා සුගතියට. ලෝකෝත්තර සතිය බලවත් වුණොත් මේ සිත
නිවනටපත් වෙනවා. නිවන කරා රැගෙන යනවා. පරිනිර්වාණයෙන් කෙලවර වෙනවා. එහෙනම් පින්වතුනි සතියයි අධිපති වෙන්නේ. එහෙනම් සතාධිපත්තිය සබ්බේ ධම්මා මේ සියලු නිර්වාණ ධර්ම සතිය අධිපති කරගෙනයි වැඩෙන්නේ. එහෙනම් මේ හැම කාරණාවක් ඔස්සේම පැහැදිලි කරේ නිර්වාණ ධර්ම වැඩෙන ආකාරය ගැනයි. එහෙනම් ඒ බව හොඳින් තේරුම් ගන්න ඕන.